සුබ දවසක්. මම චන්ද්‍රිකා වීරකෝන් ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සේවාදායක උපකාරකා ප්‍රවර්ධනාංශයේ. අද අපි ඔබත් සමග එකතු වෙන්නේ තවත් බදු දැනුම බෙදා ගැනීමේ වැඩසටහනක් තුලින්. දේශීය ආයතන දෙපාර්තමේන්තුවේ සේවාදායක උපකාරකා ප්‍රවර්ධනාංශය මගින් සංවිධානය කරනු ලබන මෙම බදු දැනුම බෙදා ගැනීමේ වැඩසටහනට අන්තර්ජාලය හරහා එක්වන ඔබ මා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. වර්තමානයේ අප හැමදිනාටම එවැගේම මුළු රටටම බලපාලා තියෙන කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ පෙර පරිදි ඔබත් අපත් එක්වහලයකට එක්වී කරන ලද දැනුම බෙදා ගැනීමේ වැඩසටහන් තවදුරටත් කිරීම අපහසු වෙලා තියෙනවා. ඒ නිසා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන් ඔබ සිටින තැනට ඔබගේ නිවසට රැගෙන ඒමට කටයුතු කළා. මේ අප තැබූ ඉදිරි පියවරක්. මෙම වැඩසටහන තුලින් අපි ඔබව 2019-2020 තක්සේරු වර්ෂයට අදාළව වාර්තාවෙහි කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට තමයි අපේක්ෂා කරන්නේ. එනම් ආදායම් බද්ධ පුද්ගල හවුල් ව්‍යාපාර සමාගම් මේ කියන බදු වර්ග වලට අදාළව වාර්තාව සම්පූර්ණ කරන්නේ කොහොමද? ඒට අදාළව නීතිමය තත්ත්වයන්, අනපනවත්තන විධිවිධාන, ඒ වගේම මේ වාර්තාව බාර දීම කරන ආකාරය පිළිබඳව අපගේ සම්පත්දායකයන් ඔබට පැහැදිලි කිරීමට අපේක්ෂා කරනවා. අද අපි ඉදිරිපත් කරන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධ වැඩසටහන. ඉදිරියේදී වාර්තාව ලබා දීම ඊසවි සරහා කරන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම උපයනට ගෙවීම පේයි කියලා අපි කියනවා. අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ධ ඇපිට් කියලා කියනවා. මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන කීපයකුත් සංවිධානය කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඔබගේ අදහස් මේ සම්බන්ධව අපට දන්වන්න. ඉදිරි වැඩසටහන් සංසෝධන කිරීමේදී ඒවා අපට හුඟක් ප්‍රයෝජනවත් වේවි. තවදුරටත් මේ සාර්ථක කරගන්න. ඔබට ස්තුතියි. ආයුබෝවන්. සේවාදායක උපකාරකා ප්‍රවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අද දින වැඩසටහන පවත්වනු ලබන්නේ 2019-20 තක්සේරු වර්ෂයේ හවුල් ව්‍යාපාර වාර්තාව නිවැරදිව සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙනුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලේකම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතායි. මෙතෙන් සිට හවුල් ව්‍යාපාර වාර්තාව නිවැරදි සම්පූර්ණ කිරීම පිළිබඳ දැනුවත් කිරීමට නිහාල් විජේවර්ධන මහතාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අයිබෝවන් හැමදෙනාටම හවුල් ව්‍යාපාරතාව පුරවන්න කලින් අපි හවුල් ව්‍යාපාරයක ආදායම් බදු වගකීම ගණනය කරන්නේ කොහොමද කියලා දැනගෙනම ඊට පස්සේ හවුල් ව්‍යාපාර වාර්තාව පුරවන්නේ කොහොමද කියලා බලමු. මම අද දවසේ මේ විදිහට තමයි මගේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර බදුකරණයේ වෙනස් වීම කොයි විදිහට සිද්ධ වුණේ කියන එක පැහැදිලි කරනවා. ඊට අමතරව හවුල් ව්‍යාපාර බදු වගකීම ගණනය කරන හැටි සහ ඒකට උදාහරණයකුත් එක්ක කතා කරනවා. ඊට පස්සේ ඒ උදාහරණය ඇසුරින් කොහොමද හවුල් ව්‍යාපාර වාර්තාව පුරව ගන්න කියන එක ගැන තොරතුරු පැහැදිලි කරනවා. අපි මුලින්ම බලමු හවුල් ව්‍යාපාර බදුකරණය කොයි විදිහටද වෙනස් වුනේ කියලා. මොකද ජනවාරි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වන විදිහට බොහෝ යෝජනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කරපු අලුත් යෝජනා අතරේ හවුල් ව්‍යාපාර බදුකරණේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඒකට හේතුව තමයි හවුල් ව්‍යාපාරයක් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව වෙනම පුද්ගලයෙකු හැටියට ආදායම් බදු වගකීමට යටත් උනේ හවුල් ව්‍යාපාරයට ප්‍රාග්ධන ලාභයක් උද්ගත වෙනවා නම් විතරයි. එහෙම නැතිනම් හවුල් ව්‍යාපාරයට සිද්ධ වුනේ රඳවා ගැනීමේ බදු නියෝජිතයෙකු විදිහට වැඩ කරන්න විතරයි. එතකොට හවුල් ව්‍යාපාරයකට තක්සේරු කළ හැකි ආදායමක් එනවා නම් ප්‍රාග්ධන ලාභයකින් හැර ඒ වගේ අවස්ථාවක ඒ තක්සේරු කළ හැකි ආදායමට 108ක රඳවා ගැනීමේ බද්දකට තමයි 2017 පනත අනුව බද්දට යටත් වුනේ. හැබැයි මේ තත්වය නව බදු යෝජනා අනුව වෙනස් වෙනවා. හරියට ඒක අපේ 2006 පනතේ තිබුණ ක්‍රමය හා සමානයි. ඒ අනුව 2020 ජනවාරි 15 වෙනිදා ඉඳන් හවුල් ව්‍යාපාරයටත් සිද්ධ වෙනවා
බදු අය කළ හැකි ආදායම ගණන් බලලා ඒ බදු අය කළ හැකි ආදායම මත බදු ගෙවන්න. එතකොට ඒක තමයි ප්‍රධානම වෙනස හවුල් ව්‍යාපාර බදුකරණය. එතකොට 2019 දෙසැම්බර් 31ට පෙර තිබ්බ තත්ත්වය වුණේ එක් එක් හවුල්කරුවන් ලබන හවුල් කොටස් මත එහෙම නැත්නම් ඒ අයගේ ලාභයෙන් තමන්ට උද්ගත වෙන ලාභ කොටස් මත 108ක රඳවා ගැනීමේ බද්දක් ගෙවන්න තිබුණේ. හැබැයි මේ තත්ත්වය 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් වෙනස් වෙන්නේ. මුලින්ම අපි බදු අය කළ හැකි ආදායම ගණනය කරන්න ඕන. withholding tax එක remove කරලා අයින් කරලා තියෙන 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ බදු අය කළ හැකි ආදායම ගණන් බලලා තක්සේරු වර්ෂයකට නම් රුපියල් මිලියනයක් දක්වා බදු අනුපාතයේ 0.0යි. මේ අවස්ථාවේදී 2019-20 සැලකුවාම අපිට ඉතුරු වෙන්නේ එක කාර්තුවයි මේ නව යෝජනා අනුව බදු කරන්න. එතකොට එක කාර්තුවක් සඳහා ඒ ප්‍රමාණය රුපියල් 2,50,000ක් වෙනවා. එතකොට රුපියල් 2,50,000කට බදු අනුපාතයේ 0.0යි බදු අය කළ හැකි ආදායම ඉතුරු ප්‍රමාණය මත 6ක ආදායම් බද්දක් ගෙවන්න හවුල් ව්‍යාපාරයත් වගකීමට යටත් වෙනවා. එතකොට 2020 ජනවාරි 1 වෙනිදාට පෙර තිබුණ නීතිමය තත්ත්වය අනුව හවුල් කරුවෙකුට හවුල් ව්‍යාපාරයෙන් උද්ගත වෙන ආදායම් කොටස් සමග හවුල් ව්‍යාපාරයෙන් ගෙවපු රඳවා ගැනීමේ බදු ප්‍රමාණයත් එයාට බදු බැර විදිහට අපි බෙදලා දෙනවා, allocate කරනවා. ඊට පස්සේ ඒ allocate වෙච්ච withholding tax එක එයාට පුළුවන් බදු බැරක් විදිහට තමන්ගේ බදු වගකීම ගණනය කරද්දී අඩු කරගන්න. ඒ අඩු කිරීම යම්කිසි අතිරික්තයකට හේතුවක් වෙනවා නම් ඒ අතිරික්තය රඳවා ගැනීම බදු විදිහට රිෆන්ඩ් එකක් ගන්න. එහෙම නැත්නම් වැඩිපුර ගෙවීමක් ඉල්ලා සිටීමට හිමිකම් ලබන රඳවා ගැනීම බද්දක්. හැබැයි ඒ තත්ත්වය වෙනස් වෙනවා 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ. එතකොට අපි 2006 පනත තිබුණේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් හවුල් කරුගේ අතේදී අදාළ හවුල් ව්‍යාපාර බදු කොටස අතිරික්තයක් තියෙනවා නම් අතිරික්තය රිෆන්ඩ් එකක් විදිහට ඉල්ලා සිටින්නත් බෑ. අතිරික්තය ඉදිරියට ගෙනියන්නත් බෑ කියලායි 2006 පනත තිබ්බේ. ඒක පොඩි වෙනසකට ලක් වෙලා 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ අතිරික්තයක් රිෆන්ඩ් එකක් විදිහට ඉල්ලන්න බෑ. හැබැයි හවුල් කරුට හැකියාව තියෙනවා ඒ අතිරික්තයක් වෙන ප්‍රමාණය ඉදිරියට ගෙනියලා ඉදිරියේ එන බදු වගකීම් වලින් set off කරගන්න. ඒ කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන්ම හවුල් ව්‍යාපාරයක මූලිකව බලපාන බදු නීතියේ වෙනස්කම් ටික. එතකොට ඒ වෙනස්කම් අනුව 2019-20 තක්සේරු වර්ෂයට බදු ගණනය කරන එක හවුල් ව්‍යාපාරයකටත් කරන්න ඕන. එතකොට තනි පුද්ගලයෙක් හවුල් ව්‍යාපාරයක් සහ සමාගමක් 2019-20 තක්සේරු වර්ෂයට මේ තක්සේරු වර්ෂයේ මැදදී සිදුවෙච්ච බදු යෝජනාවල වෙනස්කම් ඔස්සේ කොහොමද බදු ආගණනය කරන්නේ කියන එක සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අවශ්‍ය විධිවිධාන සපයලා තියෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය නෛතික බලයත් සංශෝධිත පනත ඔස්සේ ලැබෙවි. ඒ අනුව ඉදිරියට පබ්ලිෂ් වෙයි. එතකොට පබ්ලිෂ් වෙනවා කියන්නේ ඇත්තටම ගැසට් එකකට යන විදිහට තමයි ඒක හැදෙන්නේ. දැනටමත් අපි මේ සම්බන්ධයෙන් ගයිඩ්ලයින් කොහොමද එන්නේ කියන කැල්කියුලේෂන් එක පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට බදු ආගණනය කිරීමේදී අපි තක්සේරු වර්ෂය පීරියඩ් දෙකකට කාල පරිච්ඡේද දෙකකට කඩලා ගන්නවා. මොකද වැඩි හරියක් බදු යෝජනා ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් එතන මාස 3ක කාලයක් තියෙනවා තක්සේරු වර්ෂයේ අවසානයේ දක්වා. ඒතකොට තක්සේරු වර්ෂයේ ආරම්භයේ ඉඳන් බදු යෝජනා ක්‍රියාත්මක වෙන කාලය සඳහා මාස 9ක කාලයක් තියෙනවා. ඒතකොට මූලික වශයෙන් ගත්තාම මුල් මාස 9 සඳහා සංශෝධිත සංශෝධන වලට පෙර තිබ්බ නීතිමය තත්ත්වයක් එතනින් පස්සේ අන්තිම මාස 3 සඳහා සංශෝධන සමග පවතින නීතිමය තත්ත්වයක් තමයි අපි අදාළ කරගන්න ඕන. එතකොට මෙතනදී මූලික වශයෙන්ම අපිට ඇප්‍රූවල් එක අනුමැතිය ලැබිලා තියෙන්නේ මේ කියන කාල පරිච්ඡේද දෙක අතර ආදායම් සහ අනිකුත් අඩු කිරීම හෝ ඒ දේවල් ප්‍රෝරාටා බේසිස් එකට එහෙම නැත්නම් සමානුපාතික ක්‍රමයකට තමයි බෙදලා වෙන් කරගන්න ඕන කියන එක. එතකොට
තනි පුද්ගලයෙක් වුණත් සමාගමක් වුණත් හවුල් ව්‍යාපාරයක් වුණත් මූලික වශයෙන්ම ඒ අයගේ ආදායම් විශේෂයෙන් ව්‍යාපාරික වගේ ආදායම් ප්‍රෝරාටා බේසිස් එකට තමයි බෙදන්න ඕන. ඒ කියන්නේ වෙන්වෙන්ව කාල පරිච්ඡේද දෙක අතර ගිණුම් හදලා ඇක්චුවල් බේසිස් එකට ආදායම් බෙදන්න කියන එක සම්බන්ධයෙන් අපිට අනුමැතිය ලැබිලා නැහැ. එතකොට යම් කිසි විශේෂ අවස්ථා විශේෂයෙන් තනි පුද්ගලයන් සම්බන්ධ වෙනකොට සේවා නිප්ති ආදායම සහ වෙනත් ආයෝජන ආදායම් ප්‍රභවයන් කීපයක් තියෙනවා. ඒවා අවසානාත්මක රඳවා ගැනීම බදු විදිහට අපි බදු අය කරන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවල අපිට සිද්ධ වෙනවා සත්‍ය වශයෙන්ම ඇක්චුවල් බේස් එක ඇප්ලයි කරලා ඇක්චුවල් බේසිස් එකට ආදායම බෙදා ගන්න. ඒ වගේ විශේෂිත අවස්ථා හැරුණාම හැම වෙලාවෙම ප්‍රෝරාටා බේසිස් එක තමයි බදු සඳහා ඇප්‍රූව් කරලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් ව්‍යාපාර වෙනුවෙන් ගිණුම් තියන අයට අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. තනි පුද්ගල හවුල් ව්‍යාපාර හෝ සමාගම් වේවා කිසිම පුද්ගලයෙකුට ගිණුම් දෙකක් හදනවා කියන අවශ්‍යතාවය පැන නගින්නේ නැහැ. එක ගිණුමක් හදලා මේ අපි කියලා තියෙන බේසිස් එක ඇතුලේ ආදායම් බදු අනුපාත සහ බදු සහන සියල්ල අපි කියන විදිහට අඩු කරලා තමයි ආ බදු ආගන්නේ කරන්න ඕනේ. නිසා අපි කිසිම වෙලාවක ගිණුම් දෙකක් සදනවා කියන අවස්ථාව කියලා නැති අවස්ථාවක්. එතකොට හවුල් ව්‍යාපාරයක් ගත්තාම අපි කියනවා හවුල් ව්‍යාපාරයේ තක්සේරු කර හැකි ආදායම ව්‍යාපාරයකින් ආයෝජනයකින් හෝ වෙනත් ප්‍රභවයකින් එනවා නම් ඒක තක්සේරු වර්ෂය සඳහාම එක අගයක් විදිහට ගණනය කරන්න කියලා. ඒ කියන්නේ ඒක කෑරි වලට කඩන්න ඕනේ නැහැ. අර ඇක්චුවල් බේස් එකට හදන්නත් අවශ්‍ය නැහැ. පුරුදු විදිහටම ගිය අවුරුද්දේ කරා වගේම එක ගිණුමක් හදලා තක්සේරු කළ හැකි ආදායම ව්‍යාපාරික ආයෝජන හෝ වෙනත් විදිහට එක අගයක් කැල්කියුලේට් කරන්න ඕන. ඊට පස්සේ ඒ කියපු තක්සේරු කළ හැකි ආදායම කොටස් දෙකකට බෙදා ගන්නවා අපි කාල පදනම උපයෝගී කරගෙන. මුල් මාස 9 ඒ කියන්නේ මාසිකව ගත්තොත් 12න් 9 ඒ කියන්නේ 4න් 3යි. දෙවෙනි පීරියඩ් එකට එතකොට එනවා 4න් 1ක්. ඒ විදිහට එකතු කරපු තක්සේරු කළ හැකි ආදායම කොටස් දෙකට අපි බෙදලා ගන්නවා. එතකොට ඒක තමයි සාමාන්‍ය තත්ත්වයක් යටතේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය. ඒ සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන ටිකකුත් තියෙනවා. මොකද අර කියපු தત્ත්වයේ ප්‍රායෝගික නැති අවස්ථා කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට තනි පුද්ගලයෙක් හවුල් කරුවන් විදිහට ඉන්නවා නම් අපි තනි පුද්ගලයෙකුට ලැබෙන පොලි ආදායම ලාභාංශ ආදායම කියන දේවල් අවසානාත්මක රඳවා ගැනීම බදු ගෙවීම විදිහට තමයි අඳුනගත්තේ. ඒවා ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් විදිහට තමයි අපි අඳුනගන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක අපි 2018 19 තක්සේරු වර්ෂයේත් කරේ හවුල් ව්‍යාපාරයට උද්ගත වන ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් ඒ විදිහටම හවුල් කරුවන්ටත් බෙදලා දෙන එක විතරයි. එතකොට ඒ වගේ අවස්ථාවක අර ප්‍රෝරාටා බේසිස් එක ප්‍රායෝගික නැහැ. එහෙම විශේෂ අවස්ථාවක් සඳහා ඇක්චුවල් බේසිස් එක ඇප්‍රූව් කරලා තියෙනවා. එතකොට හවුල් ව්‍යාපාරයකට පොලි ආදායමක් හෝ ලාභාංශ ආදායමක් ලැබෙනවා නම් ඒ සඳහා හවුල් ව්‍යාපාරයට හැකියාව තියෙනවා ඇක්චුවල් බේසිස් එකට ගණනය කිරීම කරන්න. ඒ කියන්නේ මුල් මාස 9ට සත්‍ය වශයෙන්ම ලැබිච්ච පොලි හෝ ලාභාංශ ආදායම මුල් මාස 9 ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් විදිහට ගන්නවා. දෙවැනි මාස 3 සත්‍ය වශයෙන් ලැබිච්ච පොලි හෝ ලාභාංශ ආදායම දෙවැනි මාස 3 බදු අය කළ හැකි ආදායමට ගන්නවා. එතකොට ඒ කියපු දේ අපි හිතමු හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල් කරුවන් අතර ඉන්නවා සමාගමක් කියලා. ඒ වගේ අවස්ථාවක් බැරි වෙලාවක් ආවොත් මොකද ප්‍රායෝගිකව එහෙම අවස්ථා අඩුයි. හැබැයි බැරි වෙලාවත් එහෙම අවස්ථාවක් තිබුණොත් සමාගමකට අවසානාත්මක රඳවා ගැනීමේ බදු ගෙවීමක් එහෙම නැත්නම් ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් උද්ගත වෙන්නේ ඩිවිඩන්ඩ් සම්බන්ධයෙන් පමණයි. එතකොට ඩිවිඩන්ඩ් එකක් ආවොත් විතරයි ඒ කියන නීතිය අදාළ කරගන්න ඕන.
ඊට පස්සේ තවත් විශේෂිත අවස්ථා කීපයක් තියෙනවා. අර කියපු දේ වෙන් කර ගැනීම ඇතුලේ එකක් තමයි බදු නිදහස් කිරීම හවුල් ව්‍යාපාරයට උද්ගත වෙනකොට. මම මේ කතා කරන උදාහරණය ඇතුලේ තියෙනවා බදු නිදහස් කරන අවස්ථා තියෙනවා. එතකොට එහෙම අවස්ථාවක් ආවොත් ඒ වෙලාවේදී 4න් 3යි 4න් 1යි විදිහට බදු නිදහස් කියන ලැබීම් අපි කඩලා ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රමාණයෙන් 4න් 1 කොටස සඳහා නිදහස් කිරීම ලබා දෙනවා. මොකද ඒ වගේ නිදහස් කිරීම බොහෝ විට 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ ක්‍රියාත්මක වෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට එහෙම නිදහස් කිරීමක් ආවම 4න් 1ක් ඉවත් කරා නම් ඉතුරු 4න් 3 පැහැදිලි වශයෙන්ම අයිති වෙන්නේ මුල් කාල පරිච්ඡේදයට. එහෙම නැත්නම් මුල් මාස 9ට. එතකොට ඒ වගේ 4න් 3 කියන ප්‍රමාණය යන්න ඕන මුල් මාස 9. ඊට පස්සේ දැන් මේ කතා කරපු දේවල් ඇතුලේ තිබුණේ ලාභ ලබන අවස්ථාවක්. බැරි වෙලාවත් හවුල් ව්‍යාපාරයට ව්‍යාපාරයෙන් හෝ ආයෝජනයෙන් අලාභයක් ආවොත් අර මම කිව්වා වගේ ව්‍යාපාරික ආයෝජන එකතු අරගෙන 4න් 3 4න් 1ට බෙදනවා කියන දේ ප්‍රායෝගික නැති වෙලා යනවා. එහෙම අවස්ථාවක් ආවොත් ව්‍යාපාරික ලාභය හෝ අලාභය ආයෝජන ලාභය හෝ අලාභය වෙන්වෙන්ව ගණනය කරලා 2017 අංක 24 දාන දේශීය ආදායම් බදු පනතේ 19 වන වගන්තියේ තියෙන loss deduction rules apply කරන්න පුළුවන් විදිහට ඒ තක්සේරු කළ හැකි ව්‍යාපාරික ලාභ හෝ අලාභ අලාභ වෙන්වෙන්ව ගණනය කරලා අදාළ අලාභ අඩු කරන ප්‍රතිපාදන යොදාගෙන එතනින් එහා ගණනය කිරීම සිදු කරන්න ඕන. අපි තක්සේරු කළ හැකි ආදායම ගණනය කරාට පස්සේ උද්ගත තියෙන්නේ සුදුසුකම් ලබන ගෙවීම. එතකොට සුදුසුකම් ලබන ගෙවීම සම්බන්ධයෙන් නව බදු යෝජන අතරේ හවුල් ව්‍යාපාරයකට බලපාන යෝජනා නැහැ. ඒ නිසා හවුල් ව්‍යාපාරයකට පුළුවන් දෙවනි කාල පරිච්ඡේදයේ ඇතුලේ කරපු ක්වොලිෆයින් පේමන්ට් එකක් සුදුසුකම් ලබන ගෙවීමක් තියෙනවා නම් ඒ ප්‍රමාණය ඒ මාස 3 සඳහා බදු අය කළ හැකි ආදායම ගණනය කරද්දී අඩු කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට හවුල් කරුවන් අතර මේ ප්‍රමාණයන් බෙදලා දීලා හවුල් කරුවන් යතේදී තනි පුද්ගලයෝ නම් ඉන්නේ තනි පුද්ගල ආදායම් බදු ගණනය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන උපදෙස් අනුව බදු වගකීම ගණනය කරන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි අපි බදු අය කළ හැකි ආදායම ගණනය කරන්නේ. එතකොට බදු අය කළ හැකි ආදායම ගණනය කරාම මුල් 2,50,000ට 100% අනුපාතයේ ඉතිරියට 100%ක බදුපාතයක් තමයි එන්නේ. යම්කිසි වේදිකකින් කැපිටල් ගේන් එකක් තියෙනවා නම් මේ කැපිටල් ගේන් සම්බන්ධයෙන් තියෙන බදු නීතියේ කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒ නිසා 10% බදු අනුපාතය එකට අදාළ වෙනවා. ඊගාවට ලොකු තියෙන ගැටලුවක් තමයි බොහෝ හවුල් ව්‍යාපාර වලින් කරන බදු ගෙවන අය සහ බදු ප්‍රදේශ දෙන අය අහන දෙයක් මුල් මාස 9ට එන බදු වගකීම මොකක්ද කියන එක. ඇත්තටම පනතේ තියෙන්නේ හවුල් ව්‍යාපාරය රඳවා ගැනීම බදු ගෙවන්න ඕන කියන්නේ මේ සංශෝධන වලට පෙර රඳවා ගැනීම බදු ගෙවන්න ඕන කියන්නේ හවුල් ව්‍යාපාරයෙන් හවුල් කරුවන්ට ලාභ බෙදා දෙන අවස්ථාව නැත්නම් ප්‍රොෆිට් ඇලොකේට් කරන අවස්ථාව තමයි ඉන්කම් ඇලොකේෂන් එක අවස්ථාවේදී තමයි රඳවා ගැනීම බදු උද්ගත වෙන්නේ. එතකොට පනතේ කාර්ය සඳහා පනතේම කියනවා තක්සේරු වර්ෂයේ අවසාන දිනේ තමයි ලාභ බෙදා හරින්නේ කියලා. එතකොට පනතේ ලාභ බෙදා හැරීම කියන්නේ සිදුවන්නේ තක්සේරු වර්ෂයේ අවසානයේ නම් තක්සේරු වර්ෂයේ අවසානයේ මාර්තු 31 2020 ඒ වෙනකොට රඳවා ගැනීම බදු වගකීමක් නැහැ. මොකද 2019 දෙසැම්බර් 31 වෙනිදාන් පෙර තමයි රඳවා ගැනීම බදු තියෙන්නේ. 2020 ජනවාරි 1 වෙනිදාන් පසුවට රඳවා ගැනීමේ බදු වගකීමක් පැන නගින්නේ නැහැ. ඒතකොට ඒ අවස්ථාවේ ප්‍රොෆිට් ඇලොකේට් කරොත් කිසිදු විදිහක රඳවා ගැනීම බදු වගකීමක් නැහැ. හැබැයි සමහර හවුල් ව්‍යාපාර තියෙනවා මුල් මාස 9 ඇතුලේ වුණත් ප්‍රොෆිට් ඇලොකේෂන් එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හවුල් ගිවිසුම අනුව ලාභ එහෙම නැත්නම් සේවා ගාස්තු වැටුප් පොලි කියන වගේ ගෙවීම් හවුල් කරුවන්ට මුල් මාස 9 ඇතුලේ
allocate කරලා තිබුණොත් යම් කිසි විදිහකින් ඒ මත 108ක රඳවා ගැනීම බද්දක් ගෙවන්න ඕන. එහෙම allocation එකක් වෙලා නැතිනම් රඳවා ගැනීම බදු වගකීමක් එන්නේ නැහැ. අපි හිතමු salary කියන දේ මාසිකව allocate කරලා තියෙනවා. මුල් මාස 9ට salary මුල් මාස 9 salary එක මත 108 රඳවා ගැනීම බද්දක් එන්න පුළුවන්. හැබැයි වාර්ෂික වැටුපක් නම් taxeru වර්ෂයේ අවසානයේදී වෙන් කරන්නේ ඒ ප්‍රමාණය අපිට එතකොට allocation එක වෙලා තියෙන දෙසැම්බර් 31කින් පස්සේ එතකොට withholding tax liability එකක් නෑ. ඒ විදිහට තමයි හවුල් කරුවන්ගේ අතේදී බදු කිරීම සඳහා හවුල් ව්‍යාපාරය withholding tax අඩු කරන්න ඕන. හැබැයි හැම අවස්ථාවකම හවුල් කරුවන් වෙන්වෙන්ව වගකීමට බැඳෙනවා තම තමන්ගේ installment payment වලට. කියන්නේ හැම හවුල් කරුවෙකුටම වගකීමක් තියෙනවා තමන්ගේ ඇස්තමේන්තු ප්‍රකාශය එහෙම නැත්නම් set return කියලා අපි කියන්නේ set return එක දෙන්න. ඒ set return එක පදනම් කරගෙන තමන්ගේ කාර්තු ගෙවීම කරන වගකීම හැම හවුල් කරුවෙකුටම තියෙනවා. එහෙනම් අපි හවුල් ව්‍යාපාරයේ ආදායම් බදු වගකීම ගන්න මේ උදාහරණයේ තියෙන විදිහට කොහොමද කරන්න කියලා බලමු. අමල් සහ බිමල් කියන දෙන්න වෘත්තීය සේවා සැපීම සඳහා හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ දෙන්න සමානව ලාභ බෙදා ගන්න. දෙන්නේ හවුල් ව්‍යාපාරයේ විදිහට 2019-20 කාල පරිච්ඡේදයට දේශීය වශයෙන් සේවා සැපීමෙන් ඒ අයට ලැබිලා තියෙන 60ක් ඊට පස්සේ විදේශීයවත් ඒ අය සේවා සැපයලා තියෙනවා. ඒ සේවා සැපීම ලංකාවේ ඉඳගෙන විදේශයන්හි පාවිච්චි කිරීම සඳහා තමයි ඒ සේවය දීලා තියෙන්නේ. ඒ කියන්නේ 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ ක්‍රියාත්මක වන නව යෝජනා අනුව ඒ වගේ ආදායමක් තිබුණාම ඒ ආදායම විදේශ ව්‍යවහාර මුදලින් ලංකාවේ බැංකුවකට රෙමිට් කරලා තියෙනවා නම් බදු නිදහසකට හිමිකම් කියනවා. ඒ විදිහ ආදායමක් taxeru වර්ෂය තුළම රුපියල් මිලියන 20ක් ලබලා තියෙනවා. ඒ කියපු ආදායම් ඉපීම සඳහා හවුල් ව්‍යාපාරය වියදම් දරලා තියෙනවා රුපියල් මිලියන 20ක්. සම්පූර්ණ ප්‍රමාණය රුපියල් මිලියන 20ක වියදම් දරලා තියෙනවා. හැබැයි අර ෆොරින් ඉන්කම් එක උපයන්න වෙනමම මේ මිලියන 20 ඇතුලේ තියෙනවා රුපියල් මිලියන 2යි වියදම් කරලා තියෙනවා. ඊට පස්සේ හවුල් ව්‍යාපාරේ වැටුප් අරන් තියෙනවා මේ හවුල්කරු දෙන්නම මාසිකව රුපියල් ලක්ෂ 2ක් ගාන අරන් තියෙනවා. ඊට පස්සේ බිමල් රුපියල් ලක්ෂ ගානේ මාසිකව අරගෙන තියෙනවා. එතකොට වාර්ෂිකව ගත්තාම රුපියල් මිලියන 2.4ක් අමාල්ටයි බිමල්ට රුපියල් ලක්ෂ 12කුයි ගෙවලා තියෙනවා. හවුල් ව්‍යාපාරයේට පොලි ආදායමක් ලැබිලා තියෙනවා අවුරුද්දටම රුපියල් මිලියන 2ක්. ඒකෙන් මුල් කාල පරිච්ඡේදයේ සත්‍ය වශයෙන්ම ලැබිලා තියෙන මුල් පොලි ආදායම රුපියල් මිලියනයයි. ඒ මත 5%ක withholding tax අඩු වෙලා තියෙනවා රුපියල් 50000. ඩිවිඩන්ඩ් ඉන්කම් ලාභාංශ ආදායම ලැබිලා තියෙනවා අවුරුද්දටම ලක්ෂ 4ක්. එතනින් රුපියල් ලක්ෂයක් ලැබිලා තියෙන මුල් මාස 9. හැබැයි අද අදාළ ඩිවිඩන්ඩ් එක ඩික්ලෙයාර් කරපු සමාගම withholding tax අඩු කරලා නැතුව තමයි දීලා තියෙන්නේ. මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක මුල් මාස 9ට අදාළව දීලා තියෙන්නේ withholding tax අඩු කරන්නේ නැතුව. ඊට පස්සේ මුල් මාස 9 ලාභ බෙදා හැරීම මත හවුල් ව්‍යාපාරයේ රඳවා ගැනීම බදු ගෙවලා තියෙනවා රුපියල් ලක්ෂයක්. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයෙන් ඩොනේෂන් කරලා තියෙනවා කාල පරිච්ඡේද දෙකේ වෙන්වෙන්ව දීලා තියෙනවා. මුල් මාස 9 ඇතුළේ රුපියල් ලක්ෂකුයි දෙවැනි මාස 3 ඇතුළේ රුපියල් ලක්ෂ 8කුයි විදිහට පරිත්‍යාග සම්පූර්ණ ප්‍රමාණය රුපියල් ලක්ෂ 9ක් කරලා තියෙනවා. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ වෙනම බදු අය කළ හැකි ආදායමට බදු වගකීමක් තියෙනවා. ඒ බදු වගකීම සලකලා අවසාන කාර්තු ගෙවීම විදිහට 2020 මැයි 14 වෙනිදා රුපියල් ලක්ෂ 8ක ගෙවීමක් කරලා තියෙනවා. ඊට අමතරව EAC ගෙවලා තියෙනවා හවුල් ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 2ක්. ඒ කියන EAC එක හවුල් කාරුවන්ට බෙදලා දීලා තියෙනවා ඒ අයගේ ඉන්ස්ටෝල්මන්ට් වලට අඩු කර ගැනීම සඳහා. ඊට පස්සේ
අපි බලමු කොහොමද ආදායම් බදු වගකීම ගණනය කරන්න කියලා. ඊට පස්සේ මෙතන සටහන් වලද තියෙනවා ඩොනේෂන් කරපු ප්‍රමාණය, ඒ කියන්නේ පරිත්‍යාග ආයතනගතව රැකවරණයේ සලසන පුද්ගලයන් රැකවරණයේ ලබන පුද්ගලයන් සඳහා හෝම් එකක් මේන්ටේන් කරන වගේ චැරිටි එකකට තමයි ඩොනේෂන් එක කරලා තියෙන්නේ කියලා. මොකද මේ කන්ඩිෂන් එක දීලා තියෙන්නේ මේක approved donation එකක් විදියට හඳුනා ගන්න. එතකොට ඒක පනතේ හැටියට ඩිඩක්ෂන් එකක් විදියට එහෙම නැත්නම් qualifying payment deduction එකක් විදියට කරන්න සුදුසුකම් ලබන පරිත්‍යාග ගෙවීමක් වෙනවා. 탁සේරු වර්ෂයේ සම්පූර්ණ දල ලැබීම් ප්‍රමාණය විදේශීයව සහ දේශීය විදියට රුපියල් මිලියන 80ක් තියෙනවා. ඒ මිලියන 80න් අපි exempt amount එහෙම නැත්නම් බදු නිදහස් අගයන් අයින් කරනවා. රුපියල් මිලියන 20ක ප්‍රමාණයකින් 4/1ක ප්‍රමාණයක් සඳහා පමණයි සුදුසුකම් ලබන්නේ. මේ ප්‍රමාණය රුපියල් මිලියන 5යි. දැන් මේ වගේ අවස්ථාවක් ගත්තාම මේ හැම අවස්ථාවකදීම අපිට කියන්නේ pro rata basis එක apply කරන්න ඕන කියලා. එතකොට මේ රුපියල් මිලියන 20 අපි හිතමු මුල් මාස 9 ඇතුලේ ලැබිලා තිබුණත් අදාළ ව්‍යාපාරයට හැකියාව තියෙනවා එකකින් 4/1ක් ඉවත් කරන්න. ඒ වගේමයි මේ මිලියන 20ම අන්තිම මාස 3 ලැබුණත් 4/1ක් ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ මොන විදිහට ඒ ආදායම සත්‍ය වශයෙන් උද්ගත වුණත් සම්පූර්ණ ප්‍රමාණයෙන් 4/1ක් තමයි නිදහසට හිමිකම ලබන්නේ. එතකොට දල ආදායමෙන් දල බදු නිදහස් ලැබීම අයින් කරනවා රුපියල් මිලියන 5ක්. ඊට පස්සේ සම්පූර්ණ වශයෙන් ගෙවපු රුපියල් මිලියන 20ක වියදම් අඩු කරනවා. ඒ වියදම් අඩු කරද්දී අපි බදු කරණයේදී කරන අනිකුත් ගැළපීම් කරන්න ඕන. ඒ වියදම් වලින් සාමාන්‍ය තත්ත්වයන් යටතේදී හවුල් කරුවන්ට ගෙවපු වැටුප් සහ සේවා ගාස්තු ණය පොලි කියන දේවල් ඉල්ල දෙන්නේ. එතකොට මේකෙදි අමාට රුපියල් ලක්ෂ 24ක් සහ බිමාන්ට රුපියල් ලක්ෂ 12ක් විදියට රුපියල් ලක්ෂ 36ක හවුල් වැටුප් ගෙවලා තිනවා. ඒ ලක්ෂ 36 ඉඩ නොදෙන දෙයක් නිසා අපි ඒක එකතු කරනවා. ඊට පස්සේ පරිත්‍යාග රුපියල් ලක්ෂ 9ක් තියෙනවා. මේ ලක්ෂ 9ම අපි සාමාන්‍ය ව්‍යාපාරික හෝ ආයෝජන ආදායම් ගණනයේදී ඉඩ දෙන්නේ. ඒ නිසා රුපියල් ලක්ෂ 9ක් එකතු කරනවා. ඊට පස්සේ මේ පැත්තකට කරපු එහෙම නැත්නම් ඉවත් කරපු බදු නිදහස් දල ලැබීම් උපයීම සඳහා වියදමක් ගියා නම් ඒ වියදමත් අපි පානති 10 වෙනි වගන්තියට අනුව ඩිස්අලව් කරන්න ඕනේ. මේ මෙතන කියනවා රුපියල් මිලියන 2ක් පමණයි මේ ආදායම උපයීමට ගියේ කියලා. එතකොට රුපියල් මිලියන 2කින් 4/1ක ප්‍රමාණයක් තමයි අපි ඉඩ නොදෙන්නේ. එතකොට ලක්ෂ 5යි. ඒ කියන ගැළපීම් කරාම අපි ව්‍යාපාරික ආදායම ගණනය කරද්දී රුපියල් මිලියන 15ක වියදම් ඉඩ දෙනවා. එතකොට ඒ ප්‍රමාණය තමයි අඩු කරලා රුපියල් මිලියන 60ක ව්‍යාපාරික ලාභයක් ගණනය කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ සත්‍ය වශයෙන් කාට හරි මේ කියන exempt amount වලට අදාළ වියදම් හඳුනා ගන්න පුළුවන් නම් ඒ වගේ අවස්ථාවක ඒ ක්‍රමයේ යොදාගත හැකි. එහෙම නැතිනම් ඒ හැම වෙලාවෙමත් pro rata basis එකක් යත් හැකි. මොකද වියදම් ඩිස්අලව් කිරීම සම්බන්ධයෙන් pro rata basis එකේ ඉන්න කියලා අපිට කියන්න බෑ. මොකද බොහෝ විට exempt amount වලට අදාළව වියදම් එක්ක තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තියෙන ප්‍රමාණය ප්‍රමාණාත්මකව අඩු වෙන්නත් පුළුවන්. ඒක එක් එක් අවස්ථාවල ඉදිරිපත් වෙන කරුණු අනුව ඔබට සිද්ධ වෙනවා. සම්පූර්ණ වියදම් ප්‍රමාණය 탁සේරු වාසයට අඳුනගෙන ඒකෙන් 4/1ක ප්‍රමාණයක් තමයි මේ වගේ අවස්ථාවක ඩිස්අලව් කරන්න ඕන. එතකොට හවුල් ව්‍යාපාරයට ආයෝජන ආදායම් කීපයකුත් තිබුණා. පොලි ආදායමක් තියෙනවා රුපියල් මිලියන 2ක ලාභාංශ ආදායමක් තියෙනවා රුපියල් ලක්ෂ 4ක. එතකොට සාමාන්‍ය තත්වයෙන් යටි ගත්තාම රුපියල් මිලියන 2යි ලක්ෂ 4යි කියන්නේ ආයෝජන ආදායම්. හැබැයි එතනින් මුල් මාස 9ට අදාළ සත්‍ය පොලි ආදායම සහ සත්‍ය වශයෙන්ම ලැබපු ලාභාංශ ආදායම ෆයිනල් withholding payment වෙනවා. ඒ නිසා අපි මේ ප්‍රමාණය ඉවත් කරනවා. එතකොට මිලියන 2කින් මේ ෆයිනල් withholding payment අයින් කරාම ලක්ෂ 13ක ආයෝජන ආදායමක් එනවා. එතකොට ආයෝජන ආදායම සහ ව්‍යාපාරික ආදායම 탁සේරු වර්ෂයට බැලුවාම රුපියල් මිලියන 61කුත් තවත් ලක්ෂ 3ක ප්‍රමාණයක් වෙනවා. එකතු කරපු
තක්සේරු කළ හැකි ආදායම. දැන් මේ ප්‍රමාණය අපි කොටස් දෙකකට බෙදා ගන්න ඕන. මුල් මාස 9 සහ දෙවැනි මාස 3ට විදිහට. එතනින් මම අර ගණනය කිරීම ගැන පැහැදිලි කරද්දී කිව්වා යම් කිසි විදිහකින් අන්තිම මාස 3ට එක්සෙම්ප්ට් එකක් අදාළ වෙනවා නම් ඉතුරුව ගන්න ඕන මුල් මාස 9ට කියලා. එතකොට දැන් මෙතනදී අපි රුපියල් මිලියන 5ක් ඉවත් කරා මේ ෆොරින් ඉන්කම් එකකින් එක්සෙම්ප්ට් විදිහට. එතකොට මිලියන 5ක් ඉවත් කරාම ඉතුරු වෙන්නේ මිලියන 15යි. මේ මිලියන 5 දෙවෙනි පීරියඩ් එකට නම් මිලියන 15 යන්න ඕන පළවෙනි පීරියඩ් එකට. එතකොට වියදම් මිලියන 2ක් තිබුණා. ඒකෙන් අපි ඩිසලව් කරලා ලක්ෂ 5ක්. එතකොට තව ලක්ෂ 15ක් තියෙනවා. මේ ප්‍රමාණය අඩුනාම බද්දට යටත් මේ ප්‍රභවේන ආදායම එන්න ඕන මුල් මාස 9ට. එතකොට 13.5ක මිලියන 13.5ක ආදායම මුල් මාස 9ට යන්න ඕන. ඊට පස්සේ පොලි ආදායම සහ ලාභාංශ ආදායම ගත්තාම අපි ෆයිනල් විත්හෝල්ඩින් විදිහට කොටස් ඉවත් කරා. ඒ කියන්නේ එතකොට මුල් මාස 9ට ෆයිනල් විත්හෝල්ඩින් වෙනකොට ඉතුරු ටික යන්නේ අනිවාර්යයෙන්ම දෙවෙනි පීරියඩ් එකට. ඒ නිසා මේ විදිහට ඒකත් දෙවෙනි පීරියඩ් එකට දානවා. එතකොට ඒ ටික අයින් කරාම ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට අපි 4න් 3 සහ 4න් 1 අනුව ප්‍රෝරාටා බේස් එකටම ඇප්ලයි කරලා ඉතුරු තක්සේරු කළ හැකි ආදායම දෙකට බෙදනවා. එතකොට පළවෙනි මාස 9 මම කිව්වා withholding tax liability එකක් ඉන්නේ. මේ පළවෙනි මාස 9 ලාභයෙන් allocation එකක් වෙලා තිබුණොත් විතරයි කියලා. එතකොට බදු අය කළ හැකි ආදායම මත බදු ගෙවන්න සිද්ධ වෙන්නේ හවුල් ව්‍යාපාරයට මේ කියන දෙවැනි පීරියඩ් එකේ ආදායමට පමණයි. එතකොට දෙවැනි පීරියඩ් එකේ තක්සේරු කළ හැකි ආදායම වෙනවා රුපියල් මිලියන 12යි 9,25,000ක්. ඒ 12යි 9,25,000න් මේ ආයතනයේට තියෙනවා දෙවැනි මාස 3 ගෙවපු ඩොනේෂන් එකක්. ඒ ඩොනේෂන් එහෙම නැත්නම් ක්වොලිෆයින් පේමන්ට් එකක්. ඒ ක්වොලිෆයින් පේමන්ට් එක අඩු කරගත හැකි පනතේ විධිවිධාන වලට යටත්ව ඇප්රූව්ඩ් චැරිටි එකට කරපු ඩොනේෂන් එකට තියෙන සීමාව වෙන්නේ බදු අය කළ හැකි ආදායමින් 5න් එකක් හෝ ලක්ෂ 5ක කියන ආගයන් දෙකෙන් අඩු අගය. එතකොට ලක්ෂ 5ට වඩා වැඩියෙන් කරලා තියෙන නිසා ලක්ෂ 8ක් කරලා තියෙන. එතකොට අපි ඊට දෙන්නේ ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5 අඩු කරාම එන්නේ බදු අය කළ හැකි ආදායම. ඒ බදු අය කළ හැකි ආදායම එන්නේ දෙවන පීරියඩ් එකට උනාට තක්සේරු වර්ෂයට අදාළ වෙන්නේ මේ ප්‍රමාණය. මොකද බදු වගකීම් පැනවෙන්නේ දෙවන පීරියඩ් එකේ නිසා. එතකොට දෙවන පීරියඩ් එකට ඒ ආපු බදු අය කළ හැකි ආදායමෙන් මුල් 2,50,000 බිඳුවේ අනුපාතයට ටැක්ස් වෙන්නේ. ඒ කියන්නේ බද්ද බිඳුවක් වෙනවා. ඉතුරු සියලුම ප්‍රමාණය මත 106ක බදු වගකීමක් තමයි හෝල් ව්‍යාපාරයට තියෙන්නේ. එතකොට මේක ඉතුරු 12,175යි. කියන්නේ මිලියන 12,175,000ක්. ඒ මත 106ක බද්දක් 7,30,500ක් ගෙවන්න ඕන. හැබැයි මේ ගාණි කියනවා ඉන්ස්ටෝල්මන්ට් ගෙවලා තියෙනවා රුපියල් ලක්ෂ 8ක්. ඒ කියන්නේ ඩියු පේමන්ට් වලටත් වඩා හෝල් ව්‍යාපාරයේ ගෙවලා තියෙනවා. එතකොට ඉතුරු තව අතිරේකව ගෙවිය යුතු ගෙවීමක් නැහැ. ඒ වගේමයි හවුල් ව්‍යාපාරයට අපි රිෆන්ඩ් කැල්කියුලේට් කරන්නේ නැහැ. මොකද අපිට සිද්ධ වෙනවා මේ රුපියල් ලක්ෂ 8 හවුල් කරුවන් අතර බෙදලා දෙන්න 7,30,500 නියෝජනය වෙන කොටසට පමණයි මම අර කියපු රිෆන්ඩ් අදාළ නොවේ. හැබැයි ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන දේ අදාළ වෙන්නේ යම්කිසි හේතුවකින් මේ වගේ අවස්ථාවක් ආවහම 8 ලක්ෂයි 7,30,500 අතර වෙනස ඔස්සේ යම්කිසි හවුල්කරුවෙකුට අතිරික්තයක් ආවොත් ඒ ප්‍රමාණය ඇත්තටම හවුල් ව්‍යාපාර බද්දක් නෙමෙයි. ඒ ප්‍රමාණය වැඩිපුර ගෙවීමක්. ඒ කියන්නේ පනතේ ඩියු වෙන පේමන්ට් එකට වඩා කරපු ගෙවීමක්. එතකොට ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් කියන්නේ රුපියල් 69,500ක ප්‍රමාණයක් තියෙනවා වැඩිපුර ගෙවලා ඒක පනතේ ඩියු වෙච්ච පනතේ විධිවිධාන වලට යටත්ව කරපු ගෙවීමක් නොවන නිසා ඒ 69,500න් හවුල් කරුවන් අතරට යමක් ගියාට පස්සේ ඒ ප්‍රමාණයක් තිබුණොත් ඒ සඳහා අපිට රිෆන්ඩ් දෙන්න පුළුවන්. මොකද ඇක්ට් එකේ කියන ලෝ එකකින් පිටස්තරව කරපු ගෙවීමක් නිසා. හැබැයි මේ 7,30,500 කියන දේ හවුල් කරුවන් අතර බෙදලා දුන්නාම ඒ අයට පුද්ගලිකව අඩු කරගන්න බැරි වුණොත් බදු බැර ඒ සඳහා අතිරික්තයට රිෆන්ඩ් දෙන්නේ නැහැ. ඒ අතිරික්තය ඉදිරියට ගෙන යා හැකියාව විතරයි තියෙන්නේ. එතකොට මේ හවුල් ව්‍යාපාරයේ මේ කියන තොරතුරු අපි හවුල් කරුවන් අතර බෙදලා දෙනවා. මේ තොරතුරු ඇසුරෙන් පුළුවන් හවුල් කරුවන්ගේ ආදායම් වාර්තා පුරවන්න. එතකොට මුල් මාස 9 ගත්තාම හවුල් වැටුප් ලබාගෙන තියෙනවා ලක්ෂ 18ක් අමලුයි.
විමල් ලක්ෂ 9කුයි දෙවෙනි පීරියඩ් එකේ ලක්ෂ 6 ලක්ෂ 3යි විදිහට ඒව ඇත්තටම ව්‍යාපාරික ලාභම තමයි රෙප්‍රසන්ට් කරන්නේ. ඊට පස්සේ ව්‍යාපාරික ආදායම සහ මුල් මාස 9 සහ දෙවෙනි මාස 3 ආපු හැටි මේ මෙතන දාලා තිනවා. ෆොරින් ඉන්කම් එක එන්න ඕන මුල් මාස 9ට ඉතුරු ප්‍රමාණය ගණනය කරලා ඒ ප්‍රමාණය තමයි මේ දෙන්නට සමසමව බීලා දීලා තියෙන්නේ. මොකද දෙන්න ලාභ සමානව බෙදා ගන්න නිසා දෙවෙනි මාස 3 තක්සේරු කළ හැකි ආදායම මේ විදිහට තමයි දෙන්න බෙදාගන්නේ. එතකොට මේ ගණනය කිරීම ඒ ඔස්සේ තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ මුල් මාස 9 තිබ්බ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් තිබුණා. සත්‍ය වශයෙන්ම ඇක්චුවල් ඉන්ට්‍රස්ට් එකයි ඩිවිඩන්ඩ් එකයි ඒ ප්‍රමාණයන් සහ දෙවෙනි මාස 3 ආයෝජන ආදායම් විදිහට බෙදපු ප්‍රමාණය උනොත් තිබුණා. මේවා මේ කියන කැරක්ටර් එකෙන් මේ නැත්නම් ඉන්ට්‍රස්ට් ඩිවිඩන්ඩ් විදිහටම බෙදලා දෙන්නේ. ඔබ දන්නවා තනි පුද්ගලයෙක්ගේ අතේදී පොලි සඳහා ක්‍රම 3ක් යටතේ අපි බදු ගණනය කරන්න කියනවා. එක්කෝ සත්‍ය වශයෙන් ලැබිච්ච ආදායම එහෙම නැත්නම් 4න් 3යි 4න් 1යි ප්‍රෝරාටා බේස් එක ඊට අමතරව තුන්වෙනි ක්‍රමයක් සීනියර් සිටිසන් විදිහට. එතකොට ඒ සඳහා අවශ්‍ය කරුණු සපයා ගන්න මේ විදිහට ඒ තොරතුරු වෙන් කරගන්න එක පහසු වෙනවා. ඒ වගේමයි පනතේ කාර්යය සඳහාත් ඒ ආදායම හවුල් ව්‍යාපාරයට උද්ගත වෙච්ච ප්‍රභවය එහෙම නැත්නම් ඒ කැරක්ටර් එකකින්මයි හවුල් කරුවන්ටත් ලැබෙන්නේ. ඉතින් ඒ අනුව තමයි හවුල් කරුවන් තමන්ගේ බද්ද ගණනය කරන්න ඕන. ඊට පස්සේ ඩොනේෂන් හවුල් කරුවන් අතර මේ විදිහට බෙදලා යනවා. ඊට පස්සේ EAC ක්‍රෙඩිට් ලාභ බෙදාගත්ත විදිහට. ඒ කියන්නේ ව්‍යාපාරික ලාභ බෙදාගත් ව්‍යාපාරික ලාභ වලට තමයි සැලරි වේජස් උයි බිස්නස් ඉන්කම් එකයි අතුලත් වෙන්නේ. එතකොට දෙන්නගේ ලාභ බෙදා ගන්න අනුපාතය සමාන වුණාට හවුල් ව්‍යාපාර ගිවිසුම අනුව වැටුප් අර ගන්න නිසා පොඩි වෙනසක් වෙනවා ලාභ බෙදා ගැනීමේදී. එතකොට ඒක සලකලා තමයි මේ EAC බෙදලා දීලා තියෙන්නේ. ඒ වගේමයි පාර්ට්නර්ෂිප් එකකින් ගෙවපු විත්හෝල්ඩින් ටැක්ස් එකත් ව්‍යාපාරික ආදායම බේස් කරලා ගෙවපු එකක් නිසා ව්‍යාපාරික ආදායම බෙදා ගන්න අනුපාතයටම බෙදලා දීලා තියෙනවා. ඊට පස්සේ ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එකත් ඒ විදිහටම හවුල් කරුවන්ට බෙදලා දෙනවා. ඊට පස්සේ ඒ තොරතුරු හවුල් ව්‍යාපාර වාර්තාවෙන් පස්සේ හවුල් කරුවන්ගේ වාර්තා පුරවනකොට පදනම් කරගන්න ඕන. ඊට පස්සේ අපි බලමු ආදායම් වාර්තාවක් සම්බන්ධයෙන් අදාළ වෙන නීතිමය කරුණු කොහොමද කියලා. පනතේ කාර්යය සඳහා වාර්තාවක් ලබා දිය යුතු දිනය වන්නේ අදාළ තක්සේරු වාසය ඉවර වෙලා ඊට පස්සේ එන නොවැම්බර් 30 වෙනිදාට. එතකොට 2019 20 තක්සේරු වාසයට බදු ගෙවන්නෙකුට නොවැම්බර් 30 වෙනිදා තමයි වාර්තාව දෙන්න ඕන. ඒ වාර්තාව දෙන්න ඕන කොමසාරිස් ජෙනරාල්වරයන් විසින් නියම කරලා තියෙන නිශ්චිත ආකෘති වල යටත්ව. එතකොට අපි දීලා තියෙන schedules return පාවිච්චි කරලාමයි බදු ගෙවන අය ඒවා දෙන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය තොරතුරු අමුණලා එහෙම නැත්නම් e-filing ඔස්සේ පුළුවන් වාර්තා දෙපාර්තමේන්තුවට ලබා දෙන්න. ඊට පස්සේ පානතේ තියෙන වාර්තාවේ තියෙන ඩෙක්ලරේෂන් එකේ එක කොටසක් තියෙනවා ඩෙක්ලරේෂන් එක රිටර්න් එක පුරවන්න හෝ ගිණුම් හදන්න හෝ ඒ දේවල් වලට වෙනත් ආයතනීය ස්ථීර සේවකයෙක් නොවන කෙනෙක් උදව් කරලා තියෙනවා නම් එයත් අස්සම් කරන්න ඕන කියලා. එහෙම උදව් කරාද නැද්ද කියන එක මෙන්ෂන් කරලා උදව් කරලා නැතිනම් අස්සම් කරන්න අවශ්‍ය නැහැ. උදව් කරලා තියෙනවා නම් අස්සම් කරන්න ඕනේ. ඊට පස්සේ ඩෙක්ලරේෂන් එක කරන්න ඕන බදු ගෙවන කෙනා. ඒ අනුව ඩෙක්ලරේෂන් එක කරලා බදු ගෙවන කෙනාට පුළුවන් අස්සම් කරන්න තමන්ගේ වාර්තාව. ඊට පස්සේ ඔබ හැමදෙනාම දන්නවා මේ COVID-19 එක ආව ප්‍රශ්න. ඒ කියන්නේ බදු ගෙවන ජනතාවට ගිණුම් හදන අයට බදු සඳහා උපදෙස් දෙන ගොඩක් අයට තොරතුරු සපයා ගන්න එක ගිණුම් හදන එක ඒ ඔඩිට් ඉවර කරන එක වගේ දේවල් ගොඩක් අපහසු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයන් අනුව කොමසාරිස් ජෙනරාල්වරයා විසින් තීරණය කළා තියෙනවා දණ්ඩන පැනවීමකින් තොරව තමන්ගේ ස්වතක්සේරු වාර්තාව 2021 පෙබරවාරි 28 දක්වා ගොනු කරන්න හැකියාව දීලා තියෙනවා. එතකොට ගොඩක් අය අහන ප්‍රශ්නයක් කොහොමද මේක ටයිම් බා එකට බලපාන්නේ කියලා. ටයිම් බා සම්බන්ධයෙන් පනතේ කතා කරන්නේ 135 2 B වගන්තියේ. එතකොට දෙක වගන්තිය තමයි පැහැදිලිව ගත්තොත්
135 2 වල කියනවා යම්කිසි taxeru වර්ෂයකට බදු ගෙවන කෙනෙක් තමන්ගේ self assessment return දෙපාර්තමේන්තුවට සබ්මිට් කරලා තියෙනවා නම් ඒ සබ්මිට් කරපු දවසේ ඉඳන් තමයි ටයිම් බාර් පීරියඩ් එක කවුන්ට් කරන්නේ කියලා. එතකොට යම්කිසි කෙනෙක් රිටර්න් එක දෙන්නේ අද නම් අද ඉඳන් අවුරුදු 2කමාරක්, නොවැම්බර් 30 දෙනවා නම් නොවැම්බර් 30 ඉඳන් අවුරුදු 2කමාරක් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් දීලා තියෙන උපදෙස් අනුව පෙබරවාරි 28 දෙනවා නම් 2021 එදා ඉඳන් අවුරුදු 2කමාරක් ඊටත් පහු වෙලා දෙනවා නම් පෙනල්ටි එකත් එක්ක ඒ දෙන දවස් ඉඳන් අවුරුදු 2කමාරක්. ඒ විදිහට තමයි නීතිමය தত্ত্বය මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ. ඊට පස්සේ දැන් මෙච්චර වෙලා කතා කරපු උදාහරණේ කරුණු ටික කොහොමද වාර්තාවට ඇතුළත් කරගන්නේ කියලා අපි බලමු. වාර්තාව ඇත්තටම ටිකක් මේ අවුරුද්ද මේ මම පැහැදිලි කරා කෑලි දෙකකට හැදෙනවා. එතකොට එක අවුරුද්දකට එක මාස 9කට විතෝඩින් ඊළඟ මාස 3ට බදු අය කළ හැකියාද මේක නීතිමය තත්ත්වයන් දෙකකට සකස් වෙච්ච නිසා ෂෙඩියුල් ගොඩක් තියෙනවා. මම හිතන්නේ ඊළඟ රිටර්න් එකේදී ඒ කරුණු ගොඩක් ඒවා අයින් කරලා අපිට පුළුවන් වෙයි සරල වාර්තාවකට යන්න. ඒත් මේ අවුරුද්දේ හැමදේම මේ කියපු නීතිමය තත්ත්වය අනුව පොඩ්ඩක් කම්ප්ලිකේට් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ෂෙඩියුල් ප්‍රමාණය වැඩි. හැබැයි මේ වාර්තාව හරි යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියන්න පුළුවන්. මොකද පුරවන කෙනාට අවශ්‍ය තොරතුරු ටික වාර්තාවෙම තියෙනවා. ඒ ඇසුරින් මේ වාර්තාව හරි ලේසියෙන් පුරවගෙන යන්න පුළුවන්. හැම වාර්තාවකම උඩ තියෙනවා මේ රෙසිඩන්ට්ද නන් රෙසිඩන්ට් කියලා දාන්න. එතකොට හවුල් ව්‍යාපාරයක් රෙසිඩන්ට් නම් රෙසිඩන්ට් කියන එක හරියට දානවා. නන් රෙසිඩන්ට් නම් එතන ඒක දානවා. හැම වාර්තාවකටම වගේ මේ වාර්තාවෙත් අපි කියන්නේ හැම වෙලේම ෂෙඩියුල් පුරවලා ඊට පස්සේ රිටර්න් එක පුරවන්න කියලා. එතකොට මේ ෂෙඩියුල් 4A කියන එක ඔස්සේ තමයි මූලිකව වාර්තාවේ මේ ආදායම් බදු වගකීමට අදාළ තොරතුරු එන්නේ. ඒ කියන්නේ 10 ඉඳන් 50 දක්වා කොටු පුරවනවා නම් ෂෙඩියුල් 4A පුරවන්න ඕන. 4A පුරවන්න වෙනත් කොටු පුරවන්න තියෙනවා. ඒ නිසා ෂෙඩියුල් ටික ඉස්සෙල්ලා පුරවගෙන යන්න ඕන. ඊට පස්සේ qualifying payment 5C ෂෙඩියුල් එකකින් ගන්නවා. ඒ වගේම බදු වගකීම ගණනය කිරීම හැටි මේ කියන විදිහටම ෂෙඩියුල් 4B වලින් 4C වලින් ඒ වගේ අරගෙන පුරවන්න ඕන. ඊට පස්සේ exempt income එකක් තියෙනවා නම් ෂෙඩියුල් 2B එකකින් එනවා. මේ ෂෙඩියුල් ටික පුරවන හැටි අපි ෂෙඩියුල් බලනකොට තේරුම් ගත හැකි. ඒ ඔස්සේම වාර්තාවත් පුරවන්න පුළුවන්. මම කිව්වා වගේ එච්චර අපහසුවක් නැහැ. මේ කොටස මම ඊළඟට තියෙන කොටස ටිකක් පැහැදිලි කරන්න. මම කියනකොට මුල් කරුණු පැහැදිලි කරද්දි කිව්වා හවුල් ව්‍යාපාරයේ මුල් මාස 9ට අදාළ වෙන ලාභය ආවට ඒ ලාභයෙන් ලාභ හවුල්කරුවන්ට බෙදා හැරලා නම් බෙදා දීලා නම් බෙදා වෙන් කරලා දීලා නම් විතරයි බදු වගකීමක් එන්නේ with holding tax. එතකොට මේකේ මේ 150 කොටුවේ තියෙන්නේ මුල් මාස 9 දී taxeru කළ හැකි ආදායමින් හවුල්කරුවන්ට බෙදලා දුන්න කොටස. ඒක හැබැයි මුල් මාස 9 ඇතුලේ බෙදලා දීලා නැහැ. දැන් මේ අවස්ථාවේ තියෙන එහෙම එකක්. taxeru වර්ෂයේ අවසානයේදී තමයි බෙදලා තියලා තියෙන්නේ. ඒ කියන්නේ මුල් මාස 9ට අදාළ taxeru කළ හැකි ආදායම 48,375,000යි. හැබැයි ඒකෙන් ලාභ විදිහට බෙදලා දීලා තියෙන අර මුල් මාස 9 ආපු අමල්ට මුල් මාස 9ට ආපු වැටුපයි බිමල්ට මුල් මාස 9ට ආපු වැටුපයි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 27ක ප්‍රමාණය විතරයි මුල් මාස 9 ඇලොකේට් කරලා තියෙන්නේ. ඒ නිසා මේ 150 ලාභය දැම්මට 160ත් එක්ක ඒකේ සම්බන්ධයක් නැහැ. එතකොට 160 දාන යගේට තමයි අපි withholding tax ගෙවන්න ඕනේ. එතකොට මේකේ ලක්ෂ 27ක් නිසා ලාභ බෙදා හැරලා තියෙන. එහෙම නැත්නම් වැටුප් විදියට දීලා තියෙන්නේ. ඒ මත 108ක රඳවා ගැනීම බද්දක් එනවා. ඒ රඳවා ගැනීම බද්ද මේ ආයතනයෙන් ගෙවලා තිබුණ නිසා 180 දැම්මම මේ ප්‍රමාණය හිග බද්දක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ මගේ උදාහරණය ගත්තාම ඒ ටික පිර වෙන්නේ. ඊට පස්සේ මම අර කලින් පැහැදිලි කරපු ඩෙක්ලරේෂන් එක ඒ ඩෙක්ලරේෂන් එකේ මෙතන yes the no the කියන එක දාන්න ඕන. මේ වාර්තාව පිරවන්නීම හෝ බදු ගණනයට වෙනත් කෙනෙක් උදව් කරලා තියෙනවා නම් පාර්ට් එකක් හෝ පුරවලා දීලා තියෙනවා නම් yes කියන එක දැම්මොත් මෙතන අස්සම් කරන්න ඕන. no කියලා දැම්මොත් මේ පාර්ට් එක අදාළ වෙන්නේ. හැබැයි පාර්ට් B එක කියන දේ අනිවාර්යෙන් අස්සම් කරන්න ඕන. බදු ගෙවන්නේ තමන්ගේ ස්වතක්සේරු වාර්තාව දෙපාර්තමේන්තු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියමිත පරිදි ගොනු කරලා
තක්සේරුව කරා කියන්න නම් අස්සම් කරලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව මේ සඳහා ප්‍රමුඛ හවුල්කරු හෝ ඒ වෙනත් බලයලත් පුද්ගලයෙකුට පුළුවන් මේ පාර්ට් B එක ෆිල් කරලා අස්සම් කරන්න. ඊට පස්සේ අපි බලමු මේ තියෙන්නේ ෂෙඩියුල් වල සැකැස්ම. හැබැයි දැන් තනි පුද්ගල වාර්තාව සහ සමාගම් වාර්තාවේ අපි කියනවා ෂෙඩියුල් ඒවා වෙන්වෙන්ම තියෙන නිසා ඒ කොලේම පිර වෙන්නේ නැත්නම් ඒක යට අමුණන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේකේ ෂෙඩියුල් වල සැකැස්ම බැලුවාම ඔයගලන්ට තේරෙනවා ඒ ෂෙඩියුල් එක පිරෙව්වේ නැති වුණාට ඒ කොලේම අයින් කරන්න බෑ. ඒ නිසා බොහෝ විට ලබා දී තියෙන හැම ෂෙඩියුල් එකක්ම පුරවන්න වෙයි. එක්කෝ අදාළ නැත්නම් ඒ සඳහා ඉරි ගහන්න වෙනවා. ඒ විදිහට පුරවන්න ඕන. ඊට පස්සේ මෙතන මේ තියෙන මේ මුල්ම තියෙන ෂෙඩියුල් පටන් ගන්න තැන තියෙන ටේබල් එකේ Tamanට අදාළ වෙන ෂෙඩියුල් වලට ටික් එකක් දාන්න ඕන. හරි ලකුණක් දාන්න ඕන. මේ මගේ කියන උදාහරණේ මේ කියන සියලුම ෂෙඩියුල් අදාළ වෙන නිසා මම ඉරි පුරවලා හරි දාලා තියෙනවා. ඉතින් ඔබට අදාළ වෙන්නේ ෂෙඩියුල් එකක් දෙකක් වගේ නම් මේ ප්‍රමාණය පමණයි හරි දාන්න ඕන. හැබැයි සියලුම කොළ සබ්මිට් කරන්න සිදුවේ. මොකද හවුල් ව්‍යාපාරය ගත්තාම හවුල් ව්‍යාපාර වාර්තාව ගත්තාම මේකේ සියලුම ෂෙඩියුල් එකට තියෙන නිසා. එතකොට මේ මෙතන මේ පහලින් තියෙන නෝට් එක මතක තියාගත්තොත් හරි පහසුවෙන් වාර්තාවේ ෂෙඩියුල් ටික පුරවන්න පුළුවන්. මොකද මේකේ මුලම කියනවා හැම ෂෙඩියුල් එකකම උඩ තියෙනවා එකේ ඉලක්කමක්, දෙකේ ඉලක්කමක් හෝ තුනේ ඉලක්කමක්. එකේ ඉලක්කමකින් කියවෙන්නේ මේ ෂෙඩියුල් එක සම්පූර්ණ තක්සේරු වර්ෂයේම ෆිගර්ස් වලට අදාළයි කියන එක. දෙකේ ඉලක්කම මුල් මාස 9ට, තුනේ ඉලක්කම අදාළ වෙන්නේ දෙවෙනි මාස 3ට. ඒ කියන්නේ ෆස්ට් පීරියඩ් එකට දෙකේ ඉලක්කම, තුනේ ඉලක්කම සෙකන්ඩ් පීරියඩ් එකට, එකේ ඉලක්කම year of assessment එකටම. ඒ අනුව තමයි ෂෙඩියුල් හරි පහසුවෙන් පුරවන්නේ. ඒකට දැකපු ගමන්ම මේක ඉල්ලන්නේ තක්සේරු වර්ෂයටද එහෙම නැතිනම් මුල් මාස 9ටද දෙවෙනි මාස 3ටද කියන එක හරි පහසුවෙන් තෝරගන්න පුළුවන්. අපි බලමු මේ ෂෙඩියුල් ටික මුලින්ම තියෙන මේ ෂෙඩියුල් ටික ගිය පාර වාර්තාවේ තිබ්බ ෂෙඩියුල්මයි. එතකොට ඒ ඔස්සේ පුරවගෙන යන්න ඕන. මුලින්ම ෂෙඩියුල් 1 එකේ අපි ගිය පාරත් කිව්වා වගේ හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් අතර තියෙන හවුල් කිවිසුමේ කරුණුයි අන්තර්ගත වෙන්නේ. හවුල් කරුවන්ගේ නම් ජාතික හැඳුනුම්පත් අංක, ටින් නම්බර් එක සහ ලාභ බෙදා ගන්න අනුපාතයන් සඳහන් කරන්න ඕන. ඊට පස්සේ දෙක ඒ ෂෙඩියුල් එකෙන් හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් කොයි විදිහටද ලාභ බෙදා ගන්න තියෙන ඇරේන්ජ්මන්ට් කියන එක. ඒ කියන්නේ සැලරිස්, එහෙම නැත්නම් සර්විස් චාර්ජ්, පොලි, එහෙම නැත්නම් අනිකුත් ආදායම් සියල්ල ලාභ අනුපාතයට යටත්ව බෙදා ගන්න හැටි. එතකොට මෙතන ඔබට බලන්න පුළුවන් මේ ෂෙඩියුල් වල එක කියන එක තියෙනවා. ඒ කියන්නේ තක්සේරු වර්ෂයේම ෆිගර්ස් තමයි මේ ෂෙඩියුල් වලට දාන්න ඕන. එතකොට තක්සේරු වර්ෂයේම මේ අමල් රුපියල් ලක්ෂ 24යි, බිමල් ලක්ෂ 12ක් විදිහට වැටුප් අරන් තියෙනවා. එතකොට ඒ සඳහා තමයි මේ 205 කියන කේජ් එක මම ෆිල් කරලා තියෙන්නේ. ඊට පස්සේ 207 ඉතුරු බිස්නස් ඉන්කම් එක බෙදිච්ච හැටි පොලි අරන් තිබුණේ හවුල් කරුවන්. ඒ නිසා 206 අදාළ නැහැ. 207 ඉතුරු ආදායම බෙදිච්ච හැටි ඒ අමල් සහ බිමල් අතර බෙදිච්ච හැටි දැම්මම 205 206 207 කොට්ටේ වල එකතුව 208ට එනවා. ඒකත් තක්සේරු වර්ෂයටම අදාළයි. ඊට පස්සේ මේ ආයතනයේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් විදිහට ඉන්ට්‍රස්ට් සහ ඩිවිඩන්ඩ් තිබුණා. ඒකෙන් ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් හැරුණාම එන ඉතුරු ආදායම අරගෙන ඒක අමල් සහ බිමල් අතර බෙදිච්ච හැටි තමයි මේ 219 තියෙන්නේ. 210ට එන්නේ අද ඉන්කම් බොහෝ විට අදාළ නැහැ මේ ව්‍යාපාරික ආදායම් ව්‍යාපාර වලට. එහෙම එකක් තිබුණොත් පමණයි ඒක අදාළ වෙන්නේ. එතකොට ඒ නිසා 210 කොටුව පිළිවෙල වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ 211න් කරන්නේ මේ කොට තුනේම එකතුව ගන්නවා. එතකොට 211ට දානවා. ඊට පස්සේ කැපිටල් ගේන් එකක් තිබුණොත් 212 කොටුව පිළිවෙල වෙනවා. මේ සියලුම කොටු ටික මේ සබ්ෂෙඩියුල් ෂෙඩියුල් ඒ සියල්ලම තක්සේරු වර්ෂයේම ෆිගර්ස් දාන්න ඒවා. ඒ නිසා තමයි එක කියන අගය උඩින් තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු හවුල් ව්‍යාපාරයට එන්න පුළුවන් බදු නිදහස් ලැබීම් exempt amount එනවා නම් ඒ තොරතුරු තමයි schedule 2B වල දාන්නේ. එතකොට මේ ව්‍යාපාරය ගත්තාම විදේශයන් සඳහා
ප්‍රොෆෙෂනල් සර්විස් සැපයීම මගින් ආදායම උපයලා තිබුණා. ඒ ආදායම අනුව අවුරුද්දටම තමයි මේ 213 සඳහන් කරන්න ඕනේ. හැබැයි අපි උදාහරණෙ තිබුණේ දෙවැනි මාස 3ට පමණක් උද්ගත වෙච්ච ආදායමක්. ඒ තාක්සේරු වර්ෂයටම අදාළ දෙයක් තිබුණොත් අපි හිතමු ඇග්‍රෝ ෆාමින් වගේ බිස්නස් ඇක්ටිවිටි එකකින් ආදායමක් තිබුණොත් ඒක කොහොමද බෙදලා දෙන්නේ? ඒක තාක්සේරු වර්ෂයටම අදාළයි. ඉතින් එහෙම තැනක් ආවොත් 213 කොටුව තමයි පුරවන්න ඕන. ඊට පස්සේ ෆයිනල් විත් හෝල්ඩින් පේමන්ට් ආයතනයට ලැබුණා පොලි සහ ලාභාංශ විදියට. ඒකේ තිබුණා පොලි ආදායමට විත් හෝල්ඩින් අඩු කරලා තිබුණා. ඒ නිසා 214 පිර වෙනවා. 215ට එන්නේ විත් හෝල්ඩින් අඩු කරලා තිබ්බේ නැති ඩිවිඩන්ඩ් ඉන්කම් එක ගාණි කියලා තිබුණා. ඩිවිඩන්ඩ් එකට විත් හෝල්ඩින් අඩු කරලා නැහැ කියලා. ඒ නිසා තමයි 215 එක දාන්නේ. හැබැයි මේ ෆයිනල් විත් හෝල්ඩින් පේමන්ට් තියෙන්නේ මුල් මාස 9ට විතරයි. ඒ නිසා තමයි මෙතන මේ උඩ දෙක කියන එක තියෙන්නේ. එතකොට මුල් මාස 9ට විතරයි මේ තොරතුරු අදාළ වෙන්නේ. ඊට පස්සේ හවුල් ව්‍යාපාරය ගෙවපු withholding tax ඒ කියන්නේ ලාභ බෙදා හැරීම මත මුල් මාස 9ට හවුල් ව්‍යාපාරයේ ලාභ බෙදා හැරීමක් කරලා තිබ්බ වැටුප් විදියට ඒ මත රඳවා ගැනීම බදුත් ගෙවලා තිබුණා. ඒක 2,16,000යි. ඒ ගෙවපු තොරතුරු schedule 3A එකේ එන්ටර් කරලා පෙන්නන්න ඕන. ඊට පස්සේ schedule 2B එකේ තියෙන්නේ withholding agent යම් කිසි විදියකින් withholding tax අඩු කරන්න බැරි වෙච්ච source එකක් තිබුණොත් අපි හිතමු rent වගේ දෙයක් royalty වගේ දෙයක් තිබුණොත් ඒවා මොකද මෙතන කියන්නේ other than final withholding payment ඒ වගේම මුල් මාස 9ට එතනින් එහාට withholding නැති නිසා ඒක අදාළ නැහැ. ඒකට ඒ වගේ ගෙවීමක් තිබුණොත් schedule 3B එකේ පුරවන්න ඕන මුල් මාස 9ට අදාළව. schedule 3C කියන එක අපි ඇත්තටම prepare කරාට ලබන අවුරුද්දේදී තමයි අදාළ වෙන්නේ. ඒක අදාළ වෙන්නේ advance income tax වලට. advance income tax introduce කරේ 2020 අප්‍රේල් 1 වෙනිදාන් පසුව නිසා මේ තාක්ෂේරු වර්ෂයට advance income tax deduction එකක් අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ schedule 3D එකේ කියනවා withholding tax අඩු කළ යුතු ගෙවීමක් ලැබිලා rent වගේ දෙයක් withholding tax අඩු කරලා නැත්නම් withholding agent මුල් මාස 9ට තමයි එකත් අදාළ වෙන්නේ. එහෙම ගෙවීමක් තිබුණොත් 3D එකේ ඒ ගෙවීම පුරවන්න ඕනේ. ඒ වගේ තැනක withhold විදිහට හවුල් ව්‍යාපාරයට සිද්ධ වෙනවා withholding ගෙවන්න. එහෙම ගෙවීමක් කරලා තියෙනවා නම් ඒ තොරතුරු 234 දාලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ schedule 3E එකේ කියන්නේ withholding payment paid to deduct by the withholding agent. මේක final withholding. මේ වගේ අවස්ථාවක් අපිට තිබුණා. ඒ තමයි dividend income එක. dividend income එකට withholding agent විදිහට ඒ dividend declare කරපු සමාගම withholding ගෙවලා නැති නිසා හවුල් ව්‍යාපාරයේ අදාළ බද්ද කියලා තියෙනවා. එතකොට ඒ ගෙවීම තමයි schedule 3E එකේ පුරවන්නේ. ඊට පස්සේ schedule 3F එකේ කියන්නේ final withholding payment. ඒ වුණාට ඒවා not subject to withholding tax. ඒ කියන්නේ උදාහරණයක් විදිහට treasury bill, treasury bond වගේ දෙයක් තිබුණොත් ඒ මත එන withholding tax. එහෙම නැත්නම් ව්‍යාපාරයක් නොකරන පුද්ගලයෙකුගෙන් යම්කිසි ගෙවීමක් ලැබිලා තියෙනවා නම් පොලි වගේ ඒ වගේ අවස්ථා ඒ මේ සියලු කරුණු අදාළ වෙන්නේ මුල් පනතේ සංශෝධන වලට පෙර තිබුණ නීතිමය තත්ත්වය අනුව. ඒ නිසා මේ schedule 3DE 3E 3F කියන schedule තුනම අදාළ වෙන්නේ මුල් මාස 9ට පමණයි. ඒක ගැන වැඩි හිතන්න අවශ්‍ය නැහැ. මම අර කිව්වා වගේ මේ දෙක ඉලක්කම දාලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම මුල් මාස 9 තොරතුරු පමණයි ඒ සඳහා ඔබ අන්තර්ගත කරන්න ඕන. ඊට පස්සේ schedule 3G එකෙන් කියන්නේ partnership එක ගෙවපු ස්වතක්සේරු ගෙවීම එහෙම නැත්නම් installment payment හෝ අවසාන ගෙවීම කියන දේ. දැන් මේ ආයතනය final installment එක ලක්ෂ 8ක් ගෙවලා තිබුණා. ඒ නිසා මුල් කාල තුනේ ගෙවීම ඉන්නේ නැහැ. මොකද ඒ කාලේ බදු අය කළ හැකි ආදායමක් නැති නිසා. එතකොට අන්තිම කාර්තුවට ගෙවපු ගෙවීම පමණයි 3G වල සටහන් කරන්න ඕන. ඊට පස්සේ schedule 4A තමයි මේ return එකේ වැදගත් වෙන schedule එක. මේ 4A වල තියෙන figures තමයි return එකේ ඉස්සරහට යන්නේ. මේ schedule එක facilitate කරනවා බදු නීතිය වෙනස් වීමට පෙර සහ පසු වශයෙන් period දෙක ඇතුලේ ගනුදෙනු
පෙන්නන්න. එතකොට දැන් මේක පේනවා බිස්නස් ඉන්කම් එකක් ආවා ෆස්ට් පීරියඩ් එකේ. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් නැහැ. තිබුණේ ඉන්ට්‍රස්ට් එකයි ඩිවිඩන්ඩ් එකයි. ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් වෙනවා. දෙවැනි පීරියඩ් එක ගත්තාම බිස්නස් එක්කුයි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක්කුයි තියෙනවා. ඒ දෙකේ එකතුව එනවා. එතකොට මේ ෆිගර්ස් තමයි අපි රිටර්න් එකේ ඉස්සරහට ගෙනියන්නේ. ඊට පස්සේ ඩොනේෂන් සඳහා වෙනම මේ ක්වොලිෆයින් පේමන්ට් ඒ ක්වොලිෆයින් පේමන්ට් වලට වෙනම ෂෙඩියුල් එකක් තියෙනවා ෂෙඩියුල් 5C ඒ 5C ෂෙඩියුල් එක පුරවලා ඒකේ මෙතන කියන්නේ total of cage 281.5 of the schedule 5C කියලා දේශීය 81.5 කියන කේජ් එකේ තියෙන ෆිගර් එක ගේන්න කියලා. හැබැයි ඒ ෆිගර් එක එහෙමම ගේන්න බෑ අපිට. මොකද පනතේ තියෙන නීතිමය තත්වයට යටත්ව තමයි ගේන්නේ. කියන්නේ දැන් මගේ උදාහරණේ ලක්ෂ 8ක ක්වොලිෆයින් පේමන්ට් තිබුණා. ඒකට ලක්ෂ 8ම ගෙනල්ලා මෙතනින් අඩු කරන්න බෑ. ලක්ෂ 8 යටත් වෙනවා පනතේ නීතියේ නියමයන්ට. ඒ අනුව ලක්ෂ 5 තමයි මෙතෙන්ට එන්න ඕන. එතකොට ඒ අනුව බදු අය කළ හැකි ආදායම ගණනය කරනවා. මේ තොරතුරු වලින් තමයි වාර්තාවේ ඉදිරිපස තොරතුරු ටික පිරවෙන්නේ. ඊට පස්සේ බදු ගණනය සඳහා අත්‍ර B ෂෙඩියුල් එක පුරවන්න ඕන. බදු අය කළ හැකි ආදායම අපි ගණනය කළා 12 මිලියන 12කුයි 4,25,000ක්. ඒ ප්‍රමාණයෙන් මුල් 2,50,000කට බද්දක් එන්නේ. ඊටු ප්‍රමාණයට 6%ක බද්දක් එනවා. ඒ ප්‍රමාණය 7,30,500යි. ඊට පස්සේ මේ හැමතැනම අතරම මේ කියන ටෝටල් එන්නේ කොතනින්ද ඒවා යන්නේ කොතෙන්ද කියන එක තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ලොකු පැහැදිලි කිරීම තොරව මේ තියෙන රෙෆරන්ස් ඔස්සේම මේ ෆුට් නෝට් ඔස්සේම ගිහලා ඔබට පහසුවෙන් රිටර්න් එක පුරවන්න පුළුවන්. ඊට පස්සේ 4C එකේ ටැක්ස් ක්‍රෙඩිට් තියෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරොත් 4C එකේ තියෙන තැන් වලින් මේ අදාළ අවස්ථාවක් තිබුණොත් ෆොරින් ටැක්ස් ක්‍රෙඩිට් එකක් ඒ කරුණ එනවා. ඊට පස්සේ ආර්ථික සේවා ගාස්තු වල නීතිමය තත්ත්වය ගත්තාම 2018-19 දී යම්කිසි හවුල් ව්‍යාපාරයක් EC ගෙවලා නම් ඒක 19-20 වෙනකොට හවුල් කරුවන් අතර බෙදලා දීලා ඉවරයි. එතකොට 2018-19 ඉදිරියට ගෙන ආපු ආර්ථික සේවා ගාස්තුවක් තියෙන්න හේතුවක් නැහැ. හැබැයි 19-20 මුල් කාර්තු 3 පමණක් ආර්ථික සේවා ගාස්තු තියෙන්න පුළුවන්. ඔබ දන්නවා එතනින් පස්සේ ආර්ථික සේවා ගාස්තු නැහැ කියන එක. එතකොට මුල් මාස 9ට අදාළව EAC එකක් ගෙවලා තියෙනවා නම් හවුල් ව්‍යාපාරය ඒ EAC එක මම අර මුල්ම අවස්ථාවේ පැහැදිලි කරනකොට කිව්වා හවුල් කරුවන් වෙන්වෙන්ව තම තමන්ගේ ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් සෙට් රිටර්න් බේස් කරලා ගෙවන්න වගකීමට බැඳෙනවා කියලා. යම්කිසි හවුල් කරුවෙක් හවුල් ව්‍යාපාරයෙන් මේ එන තමන්ගේ EAC කොටස ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් ගණනය කරද්දී අඩු කරගෙන නැතිනම් අපිට ඩීම් කරන්න පුළුවන් මේ පුද්ගලයා මේ EAC ක්‍රෙඩිට් එක හවුල් කරුවන් අතර බෙදලා දීලා නැහැ කියලා. හැබැයි ඒක අඩු කරගෙන තියෙනවා නම් අපිට ඩීම් කරන්න වෙන්නේ හවුල් කරුවන් අතර EAC එක බෙදලා දීලා කියලා. එතකොට හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් අතර EAC එක බෙදලා දීලා නම් තාක්ෂේරු වර්ෂයේ අන්තිම කාර්තුවේදී අඩු කරන්න EAC එකක් ඉතුරු වෙන්න හේතුවක් නැහැ. එහෙම බෙදලා දීලා නැතිනම් තවදුරට පනතේ කාර්ය සඳහා මේ සියලු දේවල් බෙදලා දෙන්නේ තාක්ෂේරු වර්ෂයේ අවසානයේ. ඒ නිසා අරොහම අඩු කිරීමක් ලබාගෙන නැතිනම් හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් මුල් ඉන්ස්ටෝල්මන්ට් 3 සඳහා EAC හෝ අනිත් non final withholding tax credit අරගෙන නැතිනම් ඒ සඳහා හැකියාව තියෙනවා මෙතනදී withholding වලින් තමන්ගේ බදු වගකීම අඩු කරගන්න. මගේ ගානේ උදාහරණේ මම කියලා තිබුණා EAC එක හවුල් කරුවන් අතර බෙදලා දීලා ඒ අය බදු බැර අරන් කියලා. ඒ කියන්නේ එතකොට තවදුරටත් මට EAC එක මෙතනින් බදු බැර අඩු කරගන්න බැරි වෙනවා. EAC සඳහා ඔය මම කියපු තත්ත්වයම තමයි withholding tax වලටත් අදාළ වෙන්නේ. එතකොට ඒ විදිහටම තමයි කටයුතු කරන්න ඕන. හවුල් කරුවෝ බදු බැර අරගෙන නැතිනම් මුල් කාර්තු 3 සඳහා අඩු කර ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතිනම් අඩු කර ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට ඉතුරුවක් තිබුණොත් ඒ ප්‍රමාණය කාර්තු ගෙවීම විදිහට එමෙත අන්තිම කාර්තු ගෙවීම හෝ සැප්තැම්බර් 30 කරන ගෙවීම විදිහට ගෙවන්න ඕන. මේ මෙතන පහළ තියෙන ෆුට් නෝට් එකේ ඔය මම කියන කරුණ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ කරුණ අනුව තමයි මේ ෂෙඩියුල් එක පිය වෙන්නේ. ඊට පස්සේ මේ සියලුම බදු බැර අපි හවුල්කරුවන් අතර බෙදලා දෙනවා. මුල් මාස 9 විත්හෝඩින් එක හවුල්කරුවන් අතර බෙදලා දුන්නාම දෙවැනි මාස 3 එක මේ මෙතන ඉලක්කම තියෙනවා 3යි කියලා. එතකොට 275 කොට්ටුවේ ඉන්නේ
දෙවෙනි මාස 3ට අදාළව ගෙවපු ඉන්කම් ටැක්ස් එක ලක්ෂ 8යි. මම අර ටේබල් එකක් හදලා තිබුණා. මේ ටේබල් එකේ තියෙන තොරතුරු තමයි මෙතන දාලා තියෙන්නේ. කැපිටල් ගේන් ටැක්ස් එකක් ගෙවලා තියෙනවා නම් ඒක තක්සීරු වර්ෂයටම අදාළයි. ඒකත් හවුල්කරුවන්ට බෙදලා දුන්නොත් ඒ බෙදලා දෙන හැටි 276 කොටුවේ සටහන් කරන්න ඕන. ඊට පස්සේ 277 ESC ප්‍රමාණය ESC මම කිව්වා මේ හවුල්කරුවන්ට බෙදලා දීලා තියෙන තක්සීරු වර්ෂය. එතකොට ඒ ප්‍රමාණය බෙදලා දුන්න හැටි 277 278 වෙනත් withholding tax ඒ කියන්නේ rent royalty වගේ තැනක ෆයිනල් නොවන withholding tax එකක් තිබුණොත් මුල් මාස 9ට අදාළව එහෙම එකක් තිබුණොත් එනවා. දෙවෙනි මාස තුනේ බොහෝ විට එන්නේ නැහැ මේක. AIT කියන එක මම කිව්වා මේ තක්සීරු වාසියට අදාළ නැහැ කියලා. ඒ නිසා 279 පිරවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ qualifying payment සඳහා තමයි මේ schedule 5C එක තිබුණේ. මම අර schedule 4A ගැන පැහැදිලි කරද්දි කිව්වා schedule 5C එකේ තියෙන total එක එතෙන්ට ගෙනියන්න කියලා තිබුණාට අපි මේ total qualifying payment එක ගෙනියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ 281.5 තියෙන ලක්ෂ 8 ගෙනියන්න කියලායි තිබුණේ. හැබැයි ලක්ෂ 8 නෙමෙයි ගෙනියන්න ඕන. ලක්ෂ 8න් පනතේ නියමයන්ට යටත්ව අඩු කර ගැනීම හැකියාව ලක්ෂ 5යි. ඒ නිසා ලක්ෂ 5 තමයි එතන දාන්න ඕන. අපි හිතමු ලක්ෂ 5ට වඩා අඩු වගේක් තිබුණොත් ලක්ෂ 3ක් වගේ ඒ වගේ තැනකදී මේ ලක්ෂ 3 තමයි. කියන්නේ නීතිමය නියමයන් වලට යටත් තමයි එතන ෆිගර් එක දාලා අඩු කර ගැනීම කරන්න ඕන. මුල් මාස 9 qualifying payment හවුල්කරුවන් අතර බෙදලා දීම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා 280.5 කියන කොටුවට එන අගය රිටර්න් එකේ වෙන තැනකට යන්නේ නැහැ. ඒ විදිහට තමයි qualifying payment ටික පුරවන්නේ. ඊට පස්සේ අලාභ සටහන් කිරීම සඳහාත් අපි වෙනම schedule එකක් දාලා තියෙනවා. schedule 6 එක. ඒ schedule 6 එකේ කියනවා කොයි විදිහටද අලාභ දාන්න ඕන කියලා. මේක දැන් ඇත්තටම ගත්තාම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 19 වන වගන්තියේ අදාළ වෙන රිඩක්ෂන් රූල්ස් වලට යටත්ව තමයි මේක පුරවලා තියෙන්නේ. මොකද හවුල් ව්‍යාපාරයක් ගත්තාම හවුල් ව්‍යාපාරයකට අදාළ වෙන්නේ එක බදු අනුපාතය. ඒ කියන්නේ 100ට 6 අනුපාතය. ඒ නිසා අපිට ඒ progressive rate structure එකක් වගේ තියෙන. ඒ වගේම එහෙම තැනක අපිට කියන්න බෑ අඩු rate වැඩි rate කියලා වගේ දෙයක් අර වෙන පනතේ තියෙන. ඒ නිසා ප්‍රභව අතර කොහොමද ලාභ අඩු කරගන්නේ කියන රූල් එක විතරයි අදාළ වෙන්නේ. ඒකට ගැලපෙන විදිහට තමයි මේ අලාභ ෂෙඩියුල් එක පුරවන්න අවශ්‍ය වෙන්නේ. මෙතන මේ ඒකේ තියෙනවා 286 කොටුව ඉදිරියට ගෙනියපු අලාභ කියලා. ඇත්තටම හවුල් ව්‍යාපාරයකට ඉදිරියට ගෙනියපු අලාභයක් තියෙන්නට හේතුවක් නැහැ. අලාභයක් උද්ගත වුණොත් හවුල් ව්‍යාපාරයෙන් මේ අලාභය හවුල් කරුවන් අතර බෙදා වෙන් කරන්න ඕන. මේ බෙදා වෙන් කරාට පස්සේ හවුල් කරුවන්ට තියෙන ආදායම් වලට අනුව ඒ අයට හැකියාව තියෙනවා අර අලාභ අඩු කරගන්න. එතකොට හවුල් ව්‍යාපාරයෙන් හවුල් කරුවන්ට අලාභ බෙදලා දීලා තියෙනවා නම් හවුල් ව්‍යාපාරයට ඉදිරියට ගෙනියන අලාභයක් තියෙන්න බෑ. ඒ නිසා සියලුම හවුල් ව්‍යාපාර වාර්තා පුරවන අය මේ 286 කියන කොටු සියල්ල ඉග්නෝර් කරන්න ඕන. ඒවා පිරවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කළ යුත්තේ ඒ අලාභ හවුල් කරුවන් අතර බෙදලා දීමයි. ඊට පස්සේ schedule 7 එක හැමදාම තියෙන schedule එකක් නිසා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. එතන තියෙන්නේ අතරම ගිණුම් වල තොරතුරු ටික සටහන් කරන එක. ඊට පස්සේ මේ අලාභ වගේම තවත් අවස්ථාවක් තියෙනවා පැහැදිලි කරන්න. මේ වාර්තාවේ තියෙනවා 130 කොටුව 100 කොටුවෙන් අපිට ගෙවිය යුතු දල බදු වගකීම එනවා. 110 ගෙවීම අඩු කරාම එන ප්‍රමාණය එක්කෝ ගෙවීමක් එහෙම නැත්නම් රිෆන්ඩ් එකක්. දැන් මගේ උදාහරණය ගත්තාම බදු වගකීම 7,30,500යි. හැබැයි හවුල් ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 8ක් ගෙවලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක් ගත්ත ගමන්ම 130 කොටුවේ අර අතිරික්තය දානවා රිෆන්ඩ් එකක් විදිහට. හැබැයි මම මේකේ මේ 130 දාලා නැහැ. මොකද ඒකට හේතුව ඇත්තටම හවුල් ව්‍යාපාරයකට රිෆන්ඩ් එකක් එන්න අවශ්‍ය නැහැ. හවුල් කරුවන්ට තමයි රිෆන්ඩ් එකක් එන්න ඕන. මොකද මේ 8 ලක්ෂය හවුල් කරුවන් අතර බෙදලා දුන්නාම ඒ අයට හැකියාව තියෙනවා ඒ අතිරික්තය තම තමන්ගේ බදු වගකීම් වලට සෙට් ඔෆ් කරගන්න. ඉතින් ඒ අවස්ථාව දෙන්න ඕන නිසා හවුල් ව්‍යාපාරයට රිෆන්ඩ් දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා
සියලුම හවුල් ව්‍යාපාර පුරවන බදු ගෙවන අය මේ 130 කියන කේජ් එකත් ඉග්නෝර් කරන්න ඕන කේජ් එකක් වෙනවා අර අලාභ ෂෙඩියුල් එක වගේම. ඊට පස්සේ මම පැහැදිලි කරපු අර loss reduction rule කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා බලමු හවුල් ව්‍යාපාරයකට. යම්කිසි කෙනෙකුට හවුල් ව්‍යාපාරයකට අලාභයක් ආවොත් ව්‍යාපාරික අලාභයක් නම් මේක ව්‍යාපාරික ආයෝජන ප්‍රාග්ධන ලාභ කියන ප්‍රභවයන්ගෙන් අඩු කරගන්න පුළුවන්. කැමති නම් ව්‍යාපාරික ලාභ exempt amount එකකින් අඩු කරගන්නත් පුළුවන්. හැබැයි ආයෝජන ලාභයක් ආවොත් ඒක ව්‍යාපාරික ලාභ වලට එරෙහිව set off කරන්න බෑ. exempt ප්‍රභවයකට අදාළව බදු නිදහස් ප්‍රභවයකට අදාළව ලාභයක් ආවොත් ඒක ඔබට හැකියාව තියෙන exempt income එකකින්ම විතරයි අඩු කරගන්න. වෙනත් ආදායම් ප්‍රභවයකින් අඩු කර ගැනීමේ හැකියාවක් නැහැ. ඊට පස්සේ විදේශයෙන් ලැබෙන ආදායම් යමක් තිබුණොත් විදේශයන්ගෙන් උද්ගත වෙන ලාභ ඒ ප්‍රභවයන් වගේම විතරයි පුළුවන් වෙන්නේ. ඒතකොට විදේශයන්ගේ උද්ගත වෙච්ච ව්‍යාපාරික ලාභයක් තිබුණොත් ඒක ව්‍යාපාරික විදේශයන්ගේ විදේශ ප්‍රභවයන්ගෙන් උද්ගත වෙච්ච ව්‍යාපාරික හෝ ආයෝජන ආදායමකින් පුළුවන්. හැබැයි ආයෝජන ආදායමකින් ආයෝජන ලාභයක් ව්‍යාපාරික ලාභයකින් set off කරගන්න බෑ. ඒ ටික කරුණ තමයි ඇත්තටම හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. මෙතරත් මේ මම පැහැදිලිව දාලා තියෙනවා හවුල් ව්‍යාපාරයකට ඉදිරියට ගෙනියා හැකි ලාභයක් තියෙන්න බෑ. ඒ වගේමයි රිෆන්ඩ් ක්ලේම් කියලා කොටසක් පිරවෙන්නත් බෑ. ඔය කරුණු සැලකිල්ලටගෙන මම හිතන්නේ නිවැරදි වාර්තාවක් හැම බදු ගෙවන්නෙකුගෙන්ම ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද තොරතුරු ලබා දීලා නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට එය ගොඩක් දුරට පිටුවහල් වෙන නිසා. ස්තුතියි. ස්තුතියි. 19 තක්සේරු වර්ෂයේ හවුල් ව්‍යාපාර වාර්තාව නිවැරදිව සම්පූර්ණ කරන ආකාරය පිළිබඳ ඔබ දැනුවත් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතා විසින්. තවදුරටත් ඔබට මේ වාර්තාව සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබේ නම් නිහාල් විජේවර්ධන මහතාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් එම ගැටලු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හොට්ලයින් එක වන 1944ට ඇමතුමක් ලබා දීමෙන් තවදුරටත් ඔබට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එසේනම් අද දින මේ වැඩසටහන අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ මේ වැඩසටහනට සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වන අතර අද සම්පත් දායකත්වය ලබා දුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලේකම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි වැඩසටහනක් කිරීම සඳහා අපි නිරන්තරයෙන් මාර්ගෝපදේශය ලබා දුන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් තුමන්ටත් බදු සේවා අංශ භාර නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් SSD වීරසේකර මහතාටත් ජ්‍යෙෂ්ඨ කොමසාරිස් චන්ද්‍රිකා වීරකෝන් මහත්මියටත් සේවාදායක උපකාරක හා ප්‍රවර්ධන අංශයේ භාර කොමසාරිස් HBA චන්ද්‍රානි මහත්මියටත් මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ සහයෝගය ලබා දීමේදී නිරන්තරයෙන් කටයුතු කරපු ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ අංශයේ කොමසාරිස් රවි දිසානායක මහතාටත් විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේ පළ කර සිටිනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ උපකරණ මෙහෙයවමින් මේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගය ලබා දුන් තොරතුරු සංනිවේදන තාක්ෂණ සහකාර සඳුන් ලක්රුවන් ද සිල්වා මහතාටත් සේවාදායක උපකාරක ප්‍රවර්ධන අංශයේ කළමනාකරන සේවා නිලධාරී නිරෝධ ප්‍රේමසිරි මහතාටත් මම මේ අවස්ථාවේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේනම් තවත් මෙවැනිම වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව මා ඔබෙන් සමුගන්නවා.